අපි ආචාන උපාංගය යටතේ ප්‍රධාන වශයෙන් දුරතැටිය මේක අපේ පරිගණකය ගත්තහම පරිගණකය තුළ තියෙන ආකාරයට තමයි තියෙන්නේ. ඊට පස්සේ බාහිරින් සම්බන්ධ කිරීමට හැකිවන පරිදි දුරතැටිත් අපිට දැන් දකින්න තියෙනවා. ඊළඟට ප්‍රකාශ තැටි ගොඩක් වෙලාවට අපිට එහා මෙහා ගෙන යා හැකි ආචාන උපාංගات දැන් දුරතැටිය ගත්තොත් ඒක පරිගණකය තුළ තියෙන ජංගමික ගෙනියන්න හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ගොඩක් දුරට අපිට කරන්න පුළුවන් ඒව තමයි මේ ප්‍රකාශ තැටි පාවිච්චි කරන එක. ගොඩක් වෙලාවට අපි මූවිස් එහෙම ගත්තොත් චිත්‍රපට ගොඩක් වෙලාවට අපි තාමත් මේ CD එහෙම නැත්නම් DVD ආකාරයෙන් තමයි මිලදී ගන්න තියෙන්නේ. CD DVD වලට අමතරව පොතේ Blu-ray කියන තැටියක් ආව. හැබැයි ගොඩක්ම අපි අතර භාවිත උනේ නැහැ. නමුත් ධාරිතාවේ ගත්තොත් ධාරිතාවේ ගොඩක් වැඩි. උදාහරණයක් විදිහට අපි CD තැටිය ගත්තොත් CD තැටිය සාමාන්‍ය ධාරිතාවය මෙගාබයිට් 650 ඉඳන් 900 දක්වා යනවා. නමුත් දල වශයෙන් අපි මිලදී ගන්න ඒවා ගොඩක් වෙලාවට මෙගාබයිට් 700ක් විතර වෙනවා. ඊට පස්සේ DVD එකක් ගත්තොත් ගොඩක් වෙලාවට ගිගාබයිට් 4.7ක්. හැබැයි ඒක ඩබල් ඒ කියන්නේ දෙපැත්තම ලියන්න පුළුවන් ආකාරයේ තැටියක් නම් ගොඩක් වෙලාවට 9.4ක්. ඒ කියන්නේ 4.7 දෙගුණයක් විදිහට අපි සලකනවා. Blu-ray තැටිය ගත්තොත් ඒකත් ඒ වගේ සාමාන්‍යයෙන් ගිගාබයිට් 25ක්. එහෙම නැත්නම් ඒකෙත් ඩබල් ලේයර් සහ අමතරව තැන්පත් කරන්න පුළුවන් තැටි තියෙනවා. සාමාන්‍යයෙන් ගිගාබයිට් 128 විතර වෙනකම්. එහෙනම් ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට ආචරණය කියලා කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව පොතේ අපි තව දෙකක් තියෙනවා කතා කරන්න. ඒකට කලින් අපිට සැනිලිදාවක එහෙම නැත්නම් අපේ මෙමරි චිප්ස් අපිට ගන්න පුළුවන්. මේ සැනිලිදාවක සහ මෙමරි චිප් කියන එක ගත්තොත් පෙන් ඩ්‍රයිව් කියන එක. හරි. අපි ඒකත් අපි සටහන් කරගමු. මෙතනදී ගත්තොත් අපි තුන්වෙනි එක විදිහට තමයි මේ ප්‍රකාශ තැටි ගත්තේ. ඊළඟට අපිට හතරවෙනි එක විදිහට අපිට මෙතනදී ගන්න පුළුවන් සැනිලිදාවක කියන එක. එහෙම නැත්නම් ඒක සැනිලිදාවක. එහෙම නැත්නම් අපි කියනවා පෙන් ඩ්‍රයිව්. ගොඩක් වෙලාවට අපි පෙන් එක කියලා කියන්නේ පෙන් ඩ්‍රයිව්ස් පාවිච්චි කරනවා. පෙන් ඩ්‍රයිව් කියන එකත් ගොඩක් ජනප්‍රිය ධාරිතාවේ ගත්තොත් ඉතරම්ම නොවන අපේ ගෙනීමේ හැකියාව තියෙනවා. අපි ගත්තොත් විවිධ ධාරිතාවයන් වලින් මේක අපිට දකින්න පුළුවන්. විවිධ ධාරිතාවයන් වලින් මේ වගේ අපිට ගන්න පුළුවන්. වෙන වශයෙන් අලුත් මේවා ගත්තොත් 8GB වල වගේ නම් යැවෙන අවස්ථා තියෙනවා. හරි. 2GB වෙනකන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ මුල් කාලේ නම් 2GB 4GB කියන එකත් පාවිච්චි වුණා. දැන් වෙනකොට නම් චුට්ටක් ඒක වෙනස් වෙලා තියෙනවා. හරි. පෙන් ඩ්‍රයිව්ස් කියන ඒවා ඉතින් පුතාලා භාවිතා කරලා ඇතිනේ නේද? right. ඊළඟට මේ මීට අමතරව එන එක තමයි මෙමරි චිප්ස්. අපි දැන් දන්නවා දැන් මේවා ගොඩක් වෙලාවට අපි දත් එහා මෙහා ගෙනියන්නනේ පාවිච්චි කරන්නේ. නේද? අපි මේවා පාවිච්චි කරලා දත් එහා මෙහා ගෙනියන්නේ. නේ? ධාරිතාවය මම කිව්වා 2GB 4GB දැන් නම් ගොඩක් වෙලාවට 24 වලට වඩා 8GB 120 ඔය දක්වා රේන්ජ් එකේ අපිට
pen drives මිලදී ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කතා කරොත් අපිට තියෙනවා පුතේ memory chips. අපි ගත්තොත් මේකට අපි සිංහලෙන් කියනවා මතකපත්. ඉංග්‍රීසියෙන් කියනවා memory card. memory cards කියලා අපි කියන අවස්ථා තියෙනවා. මේකට අපි කියනවා memory cards කියලා. memory chip කියන එකත් අපි පාවිච්චි කරනවා. දැන් මේවා ගත්තොත් විවිධ ආකාර තියෙන පුතේ SD card වගේ අපි කියලා තියෙනවා. micro SD තමයි ගොඩක් ජනප්‍රිය මේ වෙනකොට. මම SD card එකක් ගත්තොත් පුතේ අපිට SD card පත් තියෙනවා. ගොඩක් වෙලාට මේක ටිකක් විශාලයි. හැබැයි එතනින් එහාට ගියපුවාම micro SD තියෙන ඔයගලගේ ෆෝන්ස් ගත්තාම ගොඩක් වෙලාට ෆෝන් එක ඇතුලේ chip එක බලලා තියෙනවා නේ. පුතලා බලුවා නම් ගොඩක් වෙලාට එක මේ micro SD type එකේ තමයි තියෙන්නේ. micro SD මට්ටමේ තමයි තියෙන්නේ. මේකත් විවිධ ධාරිතාවයන් තියෙනවා පුතේ. සාමාන්‍යයෙන් දැන් අලුතෙන් ඒව ගත්තොත් 32GB 64GB 128 මේ විදිහට තියෙනවා. නමුත් මුල් කාලේ අතරම එක 128 128 වගේ ඉඳන් වෙනස් වුණා. හරි. මේවා වෙනස් වුණා. ඒ මුල් කාලේදී බොහොම විවිධ මට්ටමේව පාවිච්චි වුණා. විවිධ ධාරිතාවයන්ගේ විවිධ හැඩයන්ගේ විවිධ ප්‍රමාණවල chips. දැන් උදාහරණයක් විදිහට පුතාලා ගත්තොත් ඩිජිටල් කැමරාවක එහෙම මුල් කාලේ තිබෙන්නේ මේ වගේ ටිකක් විශාල size එකක්. හරි. එතකොට මේ ගාතොට memory chips කියන එක ගොඩක් වෙලාවට මේ කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ වල තමයි අපි මේ කාඩ්පත් ගොඩක් වෙලාවට දැක්කේ. right. පාඩම අවසන් කරන්න අපි අන්තිමට කතා කරොත් සමාන්තර පරිගණනය කියන එක කතා කරනවා අපි. එහෙම නැත්නම් අපි මේකට මේ ඉංග්‍රීසියෙන් කියනවා parallel computing කියන එක. ඊළඟට තියෙන එක තමයි පුතේ මේ ජාලක පරිගණනය කියන්නේ. මෙන්න මේ දෙක තමයි අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේකේ මේ ජාලක පරිගණනය කියලා කියන්නේ එකිනෙක සම්බන්ධ වූ පරිගණක විශාල ගණනක්. හරි. ඊට පස්සේ සමාන්තර පරිගණනය කියන්නේ ගොඩක් වෙලාවට පොතේ එක වැඩසටහනක් එහෙම නැත්නම් අපි කියන ක්‍රියාවලි කීපයක් එකට වැඩ කරනවා කියන එක. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් parallel computing වලදී එහෙම නැත්නම් සමාන්තර පරිගණකයේදී අපිට හිතමු ත්‍රිමාන රූපයක් නිර්මාණය කරන්න අවශ්‍ය නම් ත්‍රිමාන රූපේ කොටස් අපිට වෙන වෙනම එක මොහොතේ නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. දැන් යාට ජාලක පරිගණනය කියන්නේ පරිගණක විශාල ගණනක් එකට සම්බන්ධ වෙලා කියන අදහස. හරි. කීපයක් කියන අදහසින් තමයි අපි මේකෙදී කතා බහ කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපි ගත්තොත් මේ parallel computing කියන එක එකම පරිගණකයේ වෙන්නත් හැකියාව තියෙනවා. හරි. එකම පරිගණනය කියන එක වෙන්නත් පුළුවන්. දැන් අද වෙනකොට නම් මේක පොඩ්ඩක්
මේ වෙනස් වෙලා ක්ලවුඩ් කම්පියුටර් එක්ක තමයි මේක ගොඩක් වෙලාවට කතා කරන්නේ අපි. නමුත් මේ තාක්ෂණ පාවිච්චි වුණා. හරි? තාක්ෂණ පාවිච්චි වුණා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ග්‍රිඩ් කම්පියුටිං කියන එක ගත්තොත් මම කියව පරිගණක විශාල ගණනාවක් කියලා. පරිගණක විශාල ගණනාවක් පැරලල් කම්පියුටර් කියන්නේ එකම පරිගණකයේ තුල වෙනස් වෙන්නේ. මම රූප සටහනකින් පොතකට මේක මේ විස්තර කරන්න ගියොත් දල වශයෙන් අදහසක් ගන්න අපි මේ ගැන අපි වැඩිදුර කතා කරනවා හරි අඩුයි. ඒ කියන්නේ ප්‍රොසෙසර් ගණනාව එකට සම්බන්ධ කරලා තමයි අපි මේ වැඩේ ක්‍රියාත්මක කරන්න යන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපේ වැඩසටහනක් ගත්තොත් ප්‍රශ්න ගණනාවක් තිබුණොත් මම අර කලින් කිව්වා වගේ ඒක කුඩා කොටස් වලට. හරි? මම ගත්තොත් මේක මේ කුඩා කොටස් වලට වෙන් කරනවා. මේ සමාන්තර පරිගණනය. ඒකට සමහරට ඒක තනි එකක් වෙන්න පුළුවන්. මම කලින් කිව්වා මේක තනි එකක් වෙන්න පුළුවන්. ඒකෙදි ප්‍රධාන දේ තමයි මේ අපේ විශාල ගැටලුව කුඩා කොටස් වලට වෙන් කළ එකට ක්‍රියාත්මක කරනවා කියන්නේ. හරි. අපි සාමාන්‍ය ක්‍රමයේ ගත්තොත් අපේ තනි පරිගණකයේ තියෙන්නේ අපේ වැඩසටහන තනියෙන් ක්‍රියාත්මක කරනවා කියන එක. ඒතර අපි මම මේක නැත්නම් පැත්තකින් තියන්න. අපි ඊළඟට එකට එමු. එතකොට දැන් අපේ සාමාන්‍ය පරිගණකයේ ගත්තොත් පුතේ එන විදිහ තමයි අපි මොන හරි තිබ්බොත් ප්‍රශ්නය අපි ඒක කෙලින්ම ක්‍රියාත්මක කරනවා එක ප්‍රොසෙසර් එකක් තුල. හැබැයි මෙතනදී අපි ගත්තොත් ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි? මේක වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි එතනින් ගිහුවාම මේ ඊළඟ එක ග්‍රිඩ් කම්පියුටිං කියන එක ගත්තොත් ග්‍රිඩ් කම්පියුටිං කියලා කියන්නේ විශාල පරිගණක ගණනාව. හරි? විශාල පරිගණක ගණනාවක් එකට සම්බන්ධ වෙලා තමයි මෙතනදී මේ ක්‍රියාත්මක වෙන්නේ. හරි? විශාල පරිගණක ගණනාව. උදාහරණයක් විදිහට ගත්තොත් පරිගණක ගණනාවක් එකට සම්බන්ධ මේ පරිගණක ගණනාවක් එකට සම්බන්ධ වෙලා මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේකෙදී අපි කලින් කතා කරොත් අන්තර්ජාලයේදී තියෙන අපේ සේවා දායක පරිගණක සහ සේවා ලාභී පරිගණක කියලා. මේ සේවා දායක පරිගණක පෞද්ගලික පරිගණක මේවා වෙනම එකට වැඩ කරන අවස්ථා තියෙනවා. හරි. දැන් අද වෙනකොට නම් පුතේ ඒක තාක්ෂණික ක්ලවුඩ් කම්පියුටිං වලට ගිහිලා තියෙනවා. අපි ඊගෙන පුතාලගේ මට්ටමේදී මේ ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. නමුත් දල අදහස මතක තියාගන්න පුතේ මේ පරිගණක ගණනාවක් එකට එකතු වෙලා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ ග්‍රිඩ් කියලා කියනවා. හරි ජාලක පරිගණනය කියලා තියෙනවා. එතකොට එකිනෙක සම්බන්ධ වුණු විශාල පරිගණක සංඛ්‍යාවක් එකට එකතු කළා. හරි ඒ නිර්මාණය කරපු පරිගණනය තමයි අපි ග්‍රිඩ් කියලා කියන්නේ. එතකොට සමාන්තර පරිගණනය කියන එක ගත්තොත් ඒකදී අපි කතා කරන්නේ ඒකෙදී අමුක විශාල ගැටලුවක් නම් කුඩා එකක වලට වෙන් කළා ඒවා එකට ක්‍රියාත්මක අපි කියන පැරලල් කියලා. right. හොඳයි පුතේ මේකත් එක්ක අපි ඇත්තටම 2.2 කොටස අවසන් කරනවා. හරි 2.2 කොටස අවසන් කරනවා. ඒතකොට මේ කොටස අපි ප්‍රධාන වශයෙන් කතා කරේ හાર્ඩ්වෙයාර් කොටස් ගැන. එතකොට මේ හાર્ඩ්වෙයාර් කොටස් වල අපි ප්‍රධාන වශයෙන් කතා කරා දුඩාංග. ඒ දුඩාංග කොටස් 3කට අපි වෙන් කරා. නේද? අපි ආදාන උපාංග ඊට පස්සේ ප්‍රතිදාන උපාංග මෙන්න මේ විදිහට අපි කතා කරා. හොඳයි. එහෙනම් අපි
ඊළඟ කොටසට යමු. මේ ඊළඟ කොටසදී අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් පුතේ මෙන්න මේ අපි කියන වොන් නියුමන් නිර්මිතය කියන එක ගැන තමයි අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. ඒ කියන්නේ අපි අවශ්‍ය වෙනවා මේ වොන් නියුමන් කියන පුද්ගලයා පුතේ අපිට අදහසක් දුන්න පරිගණකය තුලදී පරිගණකය තුල අපේ ක්‍රම ලේඛනය ගත්තොත් අපි එහෙම නැත්නම් අපි මේකට ඉංග්‍රීසි වචනේ කියන ස්ටෝර්ඩ් ප්‍රෝග්‍රෑමින් කියන එක. එහෙම නැත්නම් ආචිත ක්‍රම ලේඛ කියන. මේ ආචිත ක්‍රම ලේඛ කියලා කියන 아무තු දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි දැනට දන්නවනේ දත්තයන් පරිගණකය තුල සටහන් කරනවා කියන එක. එතකොට මේ දත්තයන් වලට අමතරව ඒ අවශ්‍ය විධානත් මේ මතකය තුල තැන්පත් කරනවා කියන අදහස තමයි මේ වොන් නියුමන් කියන පුද්ගලයා හැරගෙන ආවේ. හරි? එතකොට අපි මේකේ දැනගන්න ඕන මොනවද තියෙන ප්‍රධාන කොටස් කියන එක. ඊට පස්සේ සාමාන්‍යයෙන් කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඒ කියන්නේ අපි දත්ත සහ උපදේශ තියෙනකොට කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ? ඒ උපදේශ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒකට අවශ්‍ය දත්තයන් කොයි විදිහටද ගන්නෙ? අපි හිතුවොත් සංඛ්‍යා දෙකක් එකතු කරනවා කියන එක. ඒතර සංඛ්‍යා දෙක අපි දත්තයන් සහ එකතු කියන එක තමයි අපේ උපදේශ. ඒතර කොහොමද මේක අතරම සිද්ධ වෙන්නේ කියන එක අපි දල වශයෙන් කතා කරනවා. ඊට පස්සේ අපි කලින් දැන්ටමත් පුතාලා දන්න ගණිතමය තාර්කික ඒකකය පාලන හත මතක මෙන්න මේ ගැනත් අපි කතා කරමු. ඊට පස්සේ අවසානයේ අපි අවසන් කරන මේ කොටසදී පුතේ සාමාන්‍යයෙන් දැන් වෙනකොට තියෙනවා අපි කියන মালටි ප්‍රොසෙසර්ස්. ඒ කියන්නේ සකසන එකකට වඩා වැඩි දැන් තියෙන පරිගණක ගත්තොත් එතකොට ඒවල අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. හොඳයි. එහෙනම් අපි මේ කොටස ගත්තොත් මේකදී අපි අතරම ප්‍රධාන වශයෙන් පුතේ මම අර කලින් කිව්වා වගේ කතා බහ කරන්න උත්සාහ කරන්නේ අපි මේකට පුතේ ඉංග්‍රීසියෙන් කියනවා වොන් නියුමන් ආකිටෙක්චර් කියලා. ඒකට අපි කියනවා ඉංග්‍රීසි දල වශයෙන් අපි මේක ගැන කතා කරොත් වොන් නියුමන් ආකිටෙක්චර් කියන එක එහෙම නැත්නම් වොන් නියුමන් නිර්මිතය කියන එක මම කිව්වා ජෝන් වොන් නියුමන් කියන පුද්ගලයා තමයි මේක මේ අදහස ගෙනාවේ. ඔහු ඇත්තටම මේ හංගේරියාව කියන රටේ පුද්ගලයා පස්සේ ඇමරිකාවට සංක්‍රමණය වුණා. ඒක හංගේරියන් ඇමරිකන් mathematician physicist පරිගණක විශේෂඥයෙක්. ඊට පස්සේ ඉංජිනේරුවරයෙක් මෙන්න මේ වගේ විවිධ ක්ෂේත්‍ර ගණනාවක ඔහු වැඩ කරලා තියෙනවා. එතකොට මේකේ අදහස මම කිව්වොත් ඒගොල්ලන්ගේ මුල්ම පරිගණකයක් තිබුණා පුතේ එඩ්වර්ඩ් කියන පරිගණකය තමයි මේ කතා බහ කරේ. පරිගණකය ගත්තාම ඒගොල්ලෝ කතා කරපු මේ පරිගණකේ processing unit එකක් තිබුණා. ඊට පස්සේ මේකේ control unit එකක් තිබුණා. memory තිබුණා. ඊට පස්සේ mass storage එක නැත්නම් external storage එකක් තිබුණා. input output තිබුණා. හරි.
මේකෙදී එක අදහසක් දුන්න පුතේ. ඒතර අපි ගත්තොත් මං කිය උපදේශ තියෙන දත්ත තියෙනවා මේවා ඔක්කොම තියෙන එක තැනක modifiable memory එහෙම නැත්නම් වෙනස් කරන්න පුළුවන් මතකයක තියෙනවා කියන අදහස කිව්වේ. ඒකේ අනිත් පැත්ත අදහස තමයි අපිට එක මොහොතක මේ දත්ත සහ උපදේශ දෙකම එකවර ක්‍රියාත්මක කරන්න බෑ කියන එක. හරි? එහෙනම් මතක තියන්න මේකේ කරුණු දෙකක් අපි කතා කරනවා. ඒ ගැන තමයි අපි මුලින්ම මේ ගැන කතා කරන්න එන්නේ. හරි? අපි මේකේ ආකෘතිය මුලින්ම කතා බහ කරොත් පොතේ කොයි විදිහද මේක කියන එක ප්‍රධාන වශයෙන් මේ නිර්මිතයේදී කතා කරා මේකේ තියෙන කොටස් මොනවද කියන එක අපි ඉස්සෙල්ලාම පොතේ ඒක බලලෙමු. මේ වොන් නියුමන් ආකෘතිය කියලා ගත්තාම අපි මේවා දල වශයෙන් පොතේ මුලදී කතා කරලා තියෙනවා. මේ ආකෘතිය ගත්තොත් මේ ආකෘතියේ තියෙන කොටස් තමයි අපි මුලින්ම කතා බහ කරන්න යන්නේ. මේක ගත්තොත් මම පුතල ටික උපසටහනින් පටන් ගත්තොත් මේ තියෙන වොන් නියුමන් ආකෘතිය අපිට මේකට කියනවා නිර්මිතිය කියන අදහසින් තමයි මේ කතා කරන්නේ. නම් පුතලට පේනවා ඇති මේකේ කොටස් කීපයක් තියෙනවා. මධ්‍යම සැකසුම් ඒකකයේ ගත්තොත් ප්‍රධාන වශයෙන් අපි කියනවා අංක ගණිතමය සහ තාර්කික ඒකකය තියෙනවා. ඊට පස්සේ පාලන ඒකකය තියෙනවා. මීට අමතරව අපිට මතක ඒකකයක් තියෙනවා කතා බහ කරන්න. ඒත් මේකේ පාලන ඒකකය කියන්නේ මේ අනිකුත් සියලුම කොටස් එකට සම්බන්ධ කරනවා. දැන් අපි තියෙනවා ආදාන ඒකක ආදානයේ දත්ත ඇතුළත් කරන්නේවා තියෙනවා. මේ ප්‍රතිදාන ඒකක තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් මේ මතක ඒකක මේ කොටස් සියල්ලම පාලනය කරන්න තමයි මේ පාලන ඒකකයේ තියෙන්නේ. ඊට පස්සේ අපි අංක ගණිතමය සහ තාර්කික ඒකකයේ ගත්තොත් මේ අංක ගණිතමය තාර්කික කියන එක අපි කලින් පොතේ කතා බහ කරලා තියෙනවා. මේකෙදී තියෙන්නේ ගණිතමය කටයුතු. ඒ උදාහරණ එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම. තාර්කික කටයුතු සසදී කුඩාද විශාලද නේද? මෙන්න මේ වගේ ගණිතමය කටයුතු සිද්ධ කරන කොටස තමයි මේ අංක ගණිතමය සහ තාර්කික කියලා මෙතනදී කියන්නේ. එතනින් එහාට ගිහපුවම අපි කියන මතක රෙජිස්ටර් කියලා. මේ මතක රෙජිස්ටර් කියලා කියන එකත් ගොඩක් වෙලාවට අපි කියන්නේ මධ්‍යම සැකසුම් ඒකකයේම තියෙන කොටසක් විදිහට මේක ගත්තාම මේ මතක සැකසුම් කුඩා දත්ත ප්‍රමාණය උදාහරණයක් කිලෝබයිට් වල මේක ඇතුළේ තියෙනවා. right ඊට පස්සේ මේකේ මතකයේ ගත්තොත් මේකේ පංකිය මතක රෙජිස්ටර් එකක් තියෙනවා කියන එක මතකයේ ගත්තොත් අපිට අවශ්‍ය මේ අපි කියන සසම්භාවී ප්‍රවේශ මතක එහෙම සසම්භාවී ප්‍රවේශ මතකයේ එහෙම නැත්නම් RAM එක කියලා අපි මෙතනදී මතකයේ කියනවා. ඒත් අපි දෙන දත්තයන් ඒ පරිගණක වැඩසටහන ගත්තොත් ඒකට තියෙන දත්ත උපදේශ මේ සියල්ලම තැන්පත් වෙන්නේ පුතේ මතක ඒකකයේ. ඊට පස්සේ ආදාන ප්‍රතිදාන ඒකකයේ කියන එක ඕගොල්ලෝ දන්නවා. මේ ආදාන ප්‍රතිදාන ඒකක ගත්තොත් ඒ කියන්නේ දත්ත ඇතුළත් කිරීම සහ දත්ත අපිට එළියට ලබා දෙන කොටස් තමයි මේකට එන්නේ. right දැන් මේකෙදී අපි මතක තියාගන්න තව එකක් දෙයක් තියෙනවා මේ data bus කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් data bus ඊළඟට control bus මේකට අපි කියන්නේ bus වචනේ දෙන්න. ඒත් අපි කොටස් කීපයක් කතා කරා මම දල වශයෙන් එක සටහන් කරලා ඉන්නම්කෝ. හරි. පුතලට මම කිව්වා වගේ නෝට් එක මේක වෙනම ඉනවා එහෙනම් ලියා ගන්න අවශ්‍ය නැහැ. නමුත් දල වශයෙන් අපි ලයිස්තු ගත කරමු. එතකොට මේකේ තියෙන ප්‍රධාන කොටස් මම කිව්වා පළවෙනි එක ගත්තොත් හරි. පළවෙනි එක තමයි පාලනය. අපි කියමු මධ්‍යම සැකසුම්. මධ්‍යම සැකසුම්
එතකොට මේකේ යටතේ අපි කතා කරා හරි පාලනය කියන්නේ. ඊට පස්සේ කතා කරා අංක ගණිතනය සහ තාර්කිකය. ඊට පස්සේ අපි කතා කරනවා පුතේ අපතර විස්තර. මේක තමයි පළවෙනි එක කියලා අපි ගත්තේ. ඒතර දෙකවර කියන එකේදී අපි කිව්ව මතකේ ඒකට මතකේ ඒකක කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. ඊට අමතරව තියෙනවා කියලා කිව්වා සහ ප්‍රතිදාන. right. මේක යටතේ තව එකක් අපි කතා කරන්න ඕන පුතේ ඒ තියෙන්නේ අපි කියනවා data bus. එහෙම නැත්නම් අපි කොහොමද කියන්නේ දත්තපති කියලා කියනවා. නැත්නම් data bus කියලා කියනවා. මේ කියන්නේ දත්ත ගත්තාම මේ ඊතල වලින් පුතලට සටහන් කරලා තියෙන්නේ. පුතල බලන්න මෙතන මේ ඊතල තියෙනවනේ. බලන්න දිශාවන් ගැන. ඒතකොට මේ දිශාවන් ගත්තාම පුතලට තියෙනවා මේ ඊතල වලින් දක්වන්නේ දත්ත ගමන් කිරීම. හරි? ඒතර මේවා එක්ක පාලන සංඥා වෙන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් දත්ත තොරතුරු වෙන්න පුළුවන්. එහෙනම් මතකයේ තුල කිසියම් අවස්ථාවක් මේ අවස්ථාවක් වෙන්න පුළුවන්. හරි. මේ තොරතුරු එක් එක් උපාංග වෙන යවන මාධ්‍ය මේවට කියනවා අපි පත එහෙම නැත්නම් බස් කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට මේ බස් කියන එක එහෙම නැත්නම් මේ යවෙන මාධ්‍ය පත පුතේ වර්ග දෙකක් තියෙනවා. ඒ දෙක තමයි දත්තපත සහ පාලක පත කියලා කියන්නේ. මේකට මේ ඉංග්‍රීසියෙන් කියනවා data bus. හරි? එහෙම නැත්නම් control bus. right. එහෙනම් මේ අපි හතරවෙනි එක විදිහට මේක සටහන් කරමු. මේ හතරවෙනි එක ගත්තහම මම කියන්නේ මේකට පතය. මේකේ වර්ග දෙකක් අපි කතා කරනවා. පළවෙනි එක තමයි හරි දත්තපතේ. එහෙම නැත්නම් මේකට මම අර කලින් කිව්වා වගේ ඉංග්‍රීසි කියන database. ඊට පස්සේ එක තමයි පාලක පතේ. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් මේ ආකෘතිය තුළදී අපි කතා බහ කරේ. හරි? අපි තවත් මේකේ මම පුතාලට රූප සටහනක් ගත්තොත් මේ දත්ත ගමන් කරන්න විවිධ මේ මාධ්‍ය පාවිච්චි කරනවා. ඒවා තමයි මේ අපි කොටසක් මේ කතා බහ කරේ. හරි? දල වශයෙන් ගත්තොත් මේවා මේ රූප සටහනක් ටිකක් පුතාලට පැහැදිලි කිරීමට නිකම් පෙන්වුවා.
දල වශයෙන් අදහසක් ගන්න මේ ඩේටා බස් කන්ට්‍රෝල් බස් කියන එක. ඒතර මේ අපේ තියෙන මධ්‍යම සැකසුම් ඒකකය මතකය ඉන්පුට් අවුට්පුට් මෙන්න මේවා සම්බන්ධ වෙන්න තමයි ප්‍රධාන වශයෙන් මේ දත්ත පත ඩේටා බස් තියෙන කන්ට්‍රෝල් බස් තියෙන පාලක පත සහ මීට අමතරව අපි කතා බහ නොකරන එක තමයි ඇඩ්‍රස් කියලා කියන්නේ මතකයේ තුල දත්ත තැන්පත් කරන්නේ කොතනද කියන එක ඒ සඳහා විශේෂ තවත් පත්‍යක් තියෙන අපි පුතාලා මට මේ ගැන කතා බහ කරන්නේ. දැන් මේ දක්වා කොටස් වල පුතාලට මොනවා හරි කතා බහ කරන්න දෙයක් තියෙනවද? එතකොට අපි කිව්වොත් ප්‍රධාන මතකයේ උපදේශක් ලබා ගත්තාම ඒක අපි කිව්ව දෙක එකතු කිරීම තුන කියන එක ඒ උපදේශ කියන එක ඒ අපි ගත්තොත් ඒක ගන්න කොටස් දෙකකට තමයි ගන්න වෙන්නේ. ඉස්සෙල්ලාම තමයි මේ උපදේශ විකේතනය කරන්න ඕනේ. ඒ කියන්නේ උපදේශ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. අපි දන්නවා මතකයේ තියෙන දත්ත තැන්පත් කරලා තියෙන ඔක්කොම එක බිඳුව වලින් නේද? දිමි ආකාරයට. ඒක ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන රයිට්. මොකද්ද කරන්න තියෙන උපදේශ කියන එක. අපි කිව්වොත් එකතුව. එහෙනම් උපදේශ එකතුව නම් මොනවද එකතු කරන්නේ? ඊළඟට අපිට ඒ අවශ්‍ය දත්තේ අපිට ලබා ගන්න ඕනේ. ඊට පස්සේ උපදේශ ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. හරි. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය අපි කියනවා self mister චක්‍රය කියලා. එහෙම නැත්නම් fetch execution cycle කියලා. මේකෙදි මොකද්ද වෙන්නේ කියන එක තමයි අපි ප්‍රධාන වශයෙන් පොතේ දැනගෙන ඉන්න ඕනේ. හරි. ඒතර මේකේ දල වශයෙන් මම උපසටහනක් විදිහට ගත්තොත් මේ වෙන දේ ගැන කිව්වොත් පුතේ මෙතනදී අර මම කලින් කිව්වා වගේ අපිට කතා කරන්න ඕනේ සෙවුම් චක්‍රය කියන එක ගොඩක් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ execution cycle. ඒ කියන්නේ අපේ මතකයේ තියෙන කිසියම් උපදේශක් කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන දල අදහසක් පුතන්ට මේක දිගන්න පුළුවන්. මේකේ දල වශයෙන් ගත්තොත් මේකේ තියෙන පොතේ අතරම කිව්වොත් එම fetch decode and execution දල වශයෙන් කියන්න මේකෙදී වෙන අවස්ථා තුන ගත්තහම fetch decode සහ execution මෙන්න මේ වචන තුන තමයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. fetch මේකට රූපසටහනක් දෙන්න සිංහල වචනයක් කියන්න කොහොමද මේකදී තේරෙන්නේ කියන එක. මේක තමයි මුලින්ම එන්නේ fetch කියලා කියන අපේ මතකයෙන් මේ අවශ්‍ය උපදේශ ගන්නවා කියන එක. හරි. ඒතර මේකෙදී මේ fetch කියන එකට අපි මේකේ වෙන දෙයක් කතා කරොත් ඒ fetch කියන එකේදී වෙන්නේ අපිට අවශ්‍ය උපදේශ ප්‍රධාන මතකයෙන් ගන්න. එතකොට දැන් උතරට මතක තියෙන්න ඕනේ දැන් ප්‍රධාන මතකයේ උපදේශ ගණනාවක් තියෙනවා. දැන් අපි පරිගණක වැඩසටහනක් ගත්තොත් නේද? පරිගණක වැඩසටහනක් කියන එක ගත්තොත් උපදේශ ගණනාව. මේකෙදි ගන්න එක්වරට එකයි. එහෙනම් ඉස්සෙල්ලම ප්‍රධාන මතකයෙන් අපි උපදේශයක් ලබා ගන්නවා. ඒක තමයි මේ fetch කියලා කියන්නේ. ඉන්ස්ට්‍රක්ෂන් එක අපිට අවශ්‍ය ගන්න. මම දැන් අර කලින් කිව්වා වගේ දෙක එකතු කිරීම තුන වෙන්න පුළුවන්. decode instruction. decode කියලා කියන එකෙන් අපි අදහස් කරන්නේ මොකද්ද මේ ඉන්ස්ට්‍රක්ෂන් එක?
එකතුව මොනවද එකතු කරන්නේ 2යි 3 ඒ අවබෝධය අපි ලබා ගන්නවා මෙතනදී මේකට අපි කියනවා මේ ඩිකෝඩ් කියලා. මේ ඩිකෝඩින් කියන එකේදී අපි කතා බහ කරන්නේ හරි මේකෙදී මේ අපි කතා කරන මේක බැලුවොත් ඒකෙදී මේ කතා කරන්නේ මොකක්ද මේ වෙන්නේ කියන අදහස. හරි. එතකොට මුලින්ම fetch කිව්වහම වෙන්නේ පුතේ ඒක මතකයෙන් තමයි ගන්න. ප්‍රධාන මතකයෙන් උපදෙස් ගන්න. decode කරන්නේ කොහෙද කියලා අහුවොත් පුතේ ඒක control unit එකේදී. පාලනයකේදී තමයි පාලනයකින් තමයි මේක සිද්ධ වෙන්නේ. හරි. දැන් මේ decode කියන එක වෙන්නේ මම එකට උපසටහනක් වෙනම පුතාලට දෙන්න. හරි. දැන් මේ decode කියන එකේදී හරි අපි බලනවා මොනවද මේ උදාහරණයක් කිව්වොත් මේක උපදේශ විකේතනය. විකේතනය කරන විකේතන මම අර කලින් කිව්වා ඒක එකතුවක් මොනවද එකතු කරන්නේ මේ සියල්ල අපි හඳුනා ගන්න ඕන මේ අවස්ථාවේ. හරි. ඒත් මේක සිද්ධ වෙන්නේ පුතේ මතකයේ මම කිව්වා මේක මතකයේ තුල මම එකක් කියනවා මතකයේ තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ විකේතනය කරනවා කියන්නේ ඩිකෝඩින් මේ ඩිකෝඩින් කියලා කියන එක අපි උපදේශ මොකද්ද කියලා හඳුනා ගැනීම සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්න ඕනේ පාලනයකදී. විකේතනය කරනවා. දැන් ඒ කියන්නේ අපි දැන් උදාහරණයකට මම කිව්වොත් එහෙම සංඛ්‍යාවක් එකතු කරනවා කියන එක උදාහරණයක් දෙක එකතු කිරීම තුන නේද? ඒතර මේ උපදේශ සම්පූර්ණයෙන් ගන්න. මේක ඇත්තරම ගන්නෙ මේ විදිහට නෙමෙයි. එක බිඳු ගණනාවක් තියෙනවා. දැන් අපි එකතුවට තියෙන මේ විදිහට. දෙක කියලා තියෙන මේ විදිහට. තුන ওই විදිහට එන්නේ. ඒතර මේ මුලින්ම මොනවද මේවා කියලා අඳුර ගන්න ඕනේ. ඒ අඳුර ගැනීමේදී සිද්ධ වෙන දේ තමයි මේක අඳුර ගන්න. රයිට්. මේකෙදී ඉස්සලම කියන මේ මුලින්ම තියෙන එකතු කරන්නේ. එකතු කරන්නේ. මොනවද එකතු කරන්නේ? 2යි 3යි. එහෙනම් ඇත්තම දේ සිද්ධ වෙන්නේ මෙතනදී. එතන මේ execute කියලා කියන්නේ උපදේශ ක්‍රියාත්මක වෙනවා කියන අදහස. එතකොට මේකෙදී කිරි. එතන 2යි 3යි එකතු කරනවා කියන්නේ. අන්න මෙතනින් තමයි එකතුව සිද්ධ වෙන්නේ. දෙක එකතු කිරීම ඔය විදිහට. ඒතර උපදේශ ප්‍රධාන මතකයෙන් ගත්තාම මම කිව්වෝ ඒක මේ විදිහට. ඒ කියන්නේ අපි දිමිය සංඛ්‍යාව නේද? දිමිය කේතයක් විදිහට තමයි අපි දකින්නේ. ඒතර මේකෙන් අඳුර ගන්න උනා රයිට්. මොකද්ද මේකෙන් කියන්නේ? අපි අඳුර ගන්නවා රයිට්. මේකේ දී සිද්ධ වෙන දේ තමයි එකතුවක් සිද්ධ වෙන්නේ. මොනවද එකතු කරන්නේ? 2යි 3යි. මොකද එකතු කරන්නේ 2යි 3යි. එතකොට මේකෙදි ඔව් ඊට පස්සේ විකේතනයේදී අපි කිව්වා විකේතනය කියන්නේ decode fetch decode ඊට පස්සේ execution විකේතනයේ තමයි අපි අඳුරගන්නේ මොකක්ද මේ විශේෂයෙන් මේ සිද්ධ වෙන්නේ කියන එක ඊට පස්සේ උපදේශ ක්‍රියාත්මක කරනවා. එහෙනම් 2යි 3යි එකතු කරලා අපි කියනවා 5යි. මේක ක්‍රියාත්මක වෙන විදිහ මම දාලා වශයෙන් කිව්වා මේකේ රූප සටහනකුත් මම පුතාලට පෙන්නුවා. මේකේ තව රූප සටහන ඒකේ සහ පියවර ගත්තොත් පුතාලට දීලා තියෙන එක මම මේක දැන්ටම පැහැදිලි කරා පුතේ පියවර කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. හරි. මේක අපි ගත්තොත්
එහෙනම් මේ අර කලින් එකම තමයි පියවරවන් ගත්තොත් එතන ප්‍රධාන මතකයෙන් තමයි අපි උපදෙස් ගන්න. ඒතර පාලනයේ ඒකේ තුලින් තමයි මේක විකේතනීය වෙන්නේ. ඊපස්සේ ගණිතමය හා තාර්කිකයේ මම මේකේ වෙන එකක් ලියමු. ගණිතමය ගණිතමය සහ තාර්කිකයේ ඒකකෙදි තමයි මේක මේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් පියවර 4ක් අපි කතා කරා. මොකද්ද? මතකයෙන් මේක ගන්න උපදේශය විකේතනය කරනවා ක්‍රියාත්මක කරනවා. ඕකනේ අතරම කියන්නේ මේ පිළිතුර නැවත ප්‍රතිපදේ අපි තැම්පත් කරන්න ඕනේ මතකය තුල. හරි. ප්‍රධාන මතකයටම තමයි අපිට පිළිතුර ලබා ගන්න සිද්ධ වෙන්නේ. හොඳයි. මේක නැවත නැවත පුතේ එතකොට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි දැන් අපි අද දවසේ මුලින්ම කතා කරා මේ වොන් නියුමන් අනිර්මිතයේ යටතේ මේ දත්ත තොරතුරු සියල්ල එකට තැන්පත් වෙනවා කියලා. ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් අදහස ගත්තා. දැන් මේ වගේ ගත්තාම දත්තයි තොරතුරු සියල්ල එකට තියෙන්නේ. ඒත් මේක ඉස්සෙල්ලාම විකේතනය කරන්න අපි අඳුර ගන්න ඕනේ මොකක්ද අපි කළ යුත්තේ කියන එක. ඒ කියන්නේ උපදේශ මොකක්ද කියන එක, දත්ත මොනවද කියන එක. එතකොට තමයි අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඔය දේ තමයි පුතේ මට ප්‍රධාන වශයෙන් මේකෙදී කතා බහ කරන්න මේ උමනාව තිබුණේ. right. හොඳයි. දැන් ඊළඟට මට කතා කරන්න ඕන පුතාලත් එක්ක මේ processors වර්ග ගැන. මේ එතනදී processors වර්ග ගැන කතා කරද්දී මේ processors වර්ග ගණනාවක් තියෙනවා. ඊට පස්සේ දැන් අද වෙනකොට තියෙන පුතේ multi-core processors. ඒ කියන්නේ මතකය අපි කිව්වොත් එහෙම අපි processors කියන CPU ගත්තාම එකකට වඩා වැඩි අවස්ථා තියෙනවා. ඒතර මුල් කාලේ පරිගණක ගත්තාම මේ මුල් කාලේ පරිගණකවල තිබුණේ එක processor එකක් කියන uni processor කියලා. මේ uni processor කියන එක විතරයි තිබුණේ. නමුත් දැන් වෙනකොට තියෙනවා මේ multi-core processors. හරි. එකකට වඩා තියෙනවා. දැන් පුතාලා දන්නවා අපි දැන් තියෙන පරිගණක ගත්තොත් දැන් උදාහරණයක් කියන්න මම කියන්නම් Pentium i3 machine එක. Pentium i3 ගත්තොත් පුතාලා දන්න තරමින් සකසන කීයක් තියෙනවද? ඔව්. සකසන කීයක් තියෙනවද? ඔව් පුතේ. මේක සාමාන්‍යයෙන් අපි මම ඒක කියලා ඉන්නම් මම ඒක අයිතුරු කොටසට යන්න කලින් නේද? අපි ඒක දැනගෙන ඉන්නවනේ. දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට Intel Core i3 වල processors කීයක් තියෙනවද? processors කීයක් විතර තියෙනවද? මම මේ ප්‍රශ්නේ අහන්නම් මුලින්ම අපි ඒක දැනගෙන යන්න එතෙන්ට ඊළඟ කොටසට යන්න කලින් අපි දැන් කතා කරමින් හිටියේ කොයි විදිහටද මේ ක්‍රියාත්මක වෙන්නේ කියලානේ. ඊට පස්සේ මේ බහු හර සකසන ගැන කතා කරන්න ඕනේ. නමුත් මේකේ මාතෘකාව තමයි සකසන.
ඉංග්‍රීසි මේකට කියන පොතේ මල්ටිකෝ ප්‍රොසෙසර් right ඒතර සකසන කීයක් තියෙනවද සකසන කීයක් තියෙනවා තල වශයෙන් ගත්තොත් සාමාන්‍ය Core i3 Core i5 Core i7 Core i9 තොර මේකේ සකසන තියෙන පුතේ 2 4 විදියට ඒ මුල්ම කාලේ තිබ්බ Pentium නේද Pentium පරිගණක ගත්තොත් මේ Pentium පරිගණකවල ඒ තරම් සකසන ප්‍රමාණයක් තිබුණේ නැහැ මම මේක ඉන්නකොට පුසන පුතාලට පේනර මේ ගැන තව ටිකක් අපි කතා බහ කරොත් හරි ඒක පුතාලගේ මට්ටමේ මේක කුඩා මට්ටමේදී අපි කතා බහ කරනවා දල වශයෙන් පුතාලට අදහසක් දුන්නොත් මේක කුඩා වෙනස් වෙන්න පුළුවන් මොකද සමහරට කෝ මම දැන් i3 වල 2යි කිව්වොත් ඒක 4 වෙන අවස්ථාවක් තියෙනවා 6 වෙන අවස්ථාවක් තියෙන එක වෙනස් වෙන්න පුළුවන් හැබැයි දල වශයෙන් මේක එක මගයන් වල තමයි තියෙන්න ඕනේ හරි එතකොට මම කතා බහ කරමින් ඉන්නේ පුතේ මේ අපේ තියෙන පරිගණක ගත්තාම මේකේ මොනවද තියෙන සකසන කියලා හරි එතකොට මේකේ මේ රූප සටහන ඇත්තටම පොඩි පොතකින් මම පුතාලට දෙන්න යන්නේ හරි සකසන කොච්චරක්ද කියන්නේ සකසන කොච්චරක්ද කියන්නේ අපි ඊට පස්සේ මේ බහු සකසන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ සම මේකේ පොඩි දෙයක් කතා බහ කළා මම මෙතෙන්ට එනවා අපි සකසන කියන ඒවා මොනවද කියන එක අදහස අරගෙන බලන්න හරි මම කිව්වා මේ සකසන ප්‍රමාණය කියන එක වෙනස් වෙනවා කියලා හරි දැන් මම බහු සකසනනේ පොතේ කතා කරමින් ඉන්නේ එතකොට මීට කලින් අපි ඉස්සලම් බලමු මොනවද තිබුණේ හරි කොට මුල් කාලේ තිබුණ පරිගණක ගත්තොත් අපි ඒවට කියන සිංගල් කෝ ඒ කියන්නේ සකසන එකයි processors එකයි තිබුණේ මොනවද පරිගණක Pentium 1 Pentium 2 Pentium 3 Pentium 4 නම් පුතේ මේකේ තිබුණේ එක සකසන අපි කියන යුනි processor කියලා කියන එක සකසනයේ තිබුණේ එක CPU එකයි dual core එහෙම නැත්නම් core to do කියලා තිබුණා පුතේ core to do dual core කියන්නේ දෙකයි සකසන දෙකයි දැන් එනකොට ඔව් quad core machines තියෙනවා. ඒ කියන්නේ Core i3, Core i5, Core i7, Core i9 වගේ ගත්තාම quad core වෙනවා. දැන් පුතාලට මම මගේ පරිගණකෙ පෙන්නන්නම්කෝ. මගේ පරිගණකෙ දැන් පුතාලගේ පරිගණක වලට ගිහුවහම හරි මම ස්ක්‍රීන් එකට ගිහිල්ලා මම ෂෙයා කරන්න. හරි. එතකොට මගේ පරිගණකයට ගියොත් පොතේ දැන් මෙතනදී මම යනවා මගේ පරිගණකයේ තිරයට හරි ඒතර මගේ this pc ගිහිල්ලා properties කිව්වහම ඊට මෙන්න මේ වගේ රූප සටහනක් එනවා හරි මේ රූප සටහනේ බැලුවොත් පෙන්නනවා මගේ පරිගණකේ මොකක්ද මේක කියනවා Intel Core i7 හරි මේක Asus Core i7 නේද CPU එක මේ Core i7 කිව්වහම අපි දන්නවා අඩුතරමේ quad core ඒ කියන්නේ cores 4යි කියන්නේ සකසන 4ක් තියෙනවා පැහැදිලිද right මම මේක ටිකක් උදා කරලා මේක උපසටහනකුත් අපේ නෝට් එක නේ විදිහට ගන්න මේකේ print එකක් ගන්න මේකේ පුතාලත් දෙන්න කළා මම පුතාලට අදහසක් දෙනවා පුතාලගේ පරිගණකේ සකසන කීයක් තියෙනවද කියලා මට කියන්න ඕන හරි අපි මේ ඊළඟ කොටස කතා බහ කරන්න කලින් මගේ එක ගත්තොත් අල දැක්ක මගේ පරිගණකේ දල වශයෙන් මොනවද තියෙන්නේ කියන එක මේ මම සිස්ටම් කියන එකේ
මගේ පරිගණකයේ තුල තොරතුරු ගත්තා. කොහොමද ඒක ගත්තේ? කොහොමද මේක ගත්තේ? අපි මෙතන this PC වලට ගිහිල්ලා right click කරලා properties කියන එක ගත්තාම මට මේක පෙන්වනවා. හරි? මේ කොටස පෙන්වනවා. හරි. මම මේක මගේ නෝට් එකටත් දාන්න පුතාලා දැන් අපි ගැන කතා කරන්න යන්නේ. ඒක නිසා මම මේකේ රූප සටහන ගත්තොත් මෙන්න මගේ පුතේ රූප සටහන. එතකොට මේ රූප සටහන ගත්තොත් තලට පේනදී කෝ i7 එකක් තමයි තියෙන්නේ. මේකේ කෝ i7 ඒ කියන්නේ අපි දන්නා අඩුමතර මේකේ quad core processor එකක්. ඒ කියන්නේ බහුහර සකසන ප්‍රමාණය 4යි. හරි. මේකෙදි පුතේ සකසන 1යි, මේකෙදි 2යි, මේකෙදි 4යි. දැන් අලුතෙන් ඊවල තියෙනවා hexacore කියලා. ඒ කියන්නේ කෝස් 6ක් තියෙනවා. සකසන 6ක් තියෙනවා. එනම් පුතාලට පේනවා ඇති දැන් තාක්ෂණීය දිනුවත් එක්ක මේ අපේ පරිගණකයක් තුල තියෙන අපි කියනවා number of processors එන සකසන ප්‍රමාණය වෙනස් වෙලා තියෙනවා. තනි processor කියලා මේක multi processor බහුහර සකසන දක්වා අපි වෙනස් වෙලා තියෙනවා. එහෙනම් මතක සකසන කියලා කියන්නේ සකසන එකකට වඩා වැඩි ප්‍රමාණයක් පවතින එක. එතකොට අපි පරිගණක වර්ග ගත්තොත් මුල් කාලේ පරිගණක Pentium 1 Pentium 2 Pentium 3 Pentium 4 පරිගණක ගත්තොත් අපි කියන ඒවල තියෙන්නේ එක සකසනයයි එක් සකසනයක් විතරයි. එතනින් එහාට ගියාම dual core සහ core to do පරිගණක ගත්තොත් අපි කියනවා මේක දී සකසන දෙකක් තියෙනවා. දැනට තියෙන අපි අලුත් පරිගණක ගත්තොත් Core i3 Core i5 Core i7 Core i9 වගේ පරිගණක ගත්තොත් බහුවර සකසන 4ක් තියෙනවා. අතරම කිව්වොත් අලුතෙන් පරිගණක වල සකසන 6ක් දක්වා අපිට දැනට දකින්න පුළුවන්. එහෙනම් අපි කියනවා මේ තනි පරිගණකයක ස්වාධීන සකසන දෙකක් හෝ ඊට වැඩිය තියෙනවනේ ඒක බහුවර සකසනයක් කියලා. අපි කතා කරා මේ Pentium 1 එකේ 1යි dual core එකේ 2යි Core i9 එකේ 4යි තියෙනවා. ඒ නිසා මේ dual core පරිගණකයක් සහ Core i3 පරිගණකයක අපි කියන්න පුළුවන් බහුවර සකසන තියෙනවායි කියලා. right. මම ඇහුවොත් ඇයි අවශ්‍ය වෙන්නේ? ඇයි? මම ඇහුවොත් ඇයි බහුවර සකසන? ඇයි කියලා ඇහුවොත් ඔපොතේ අපිට බහුවර සකසන අවශ්‍ය වෙන්නේ ඇයි? මොකද්ද ඒකෙන් තියෙන වාසි? බහුවර සකසනයකින් ඇති වෙන වාසි සහගත තත්ත්වයන් මොනවද? මොනවද තියෙන වාසි කියලා මම අහනවා. මේ මල්ටි ප්‍රොසෙසර්ස් ගත්තාම ඔව් මේකේ තියෙන වාසි මොනවද කියන එක අපි පුතේ මුලින්ම දැනගෙන ඉන්න ඕනේ. විවාසි ගැන කතා බහ කරොත් කිහිපයක් අපිට කතා කරන්න පුළුවන්. සාමාන්‍ය වේගින් ක්‍රියාත්මක වෙනවා. අපි ඒ ටිකත් කතා කරමු. එතකොට මේකේ අපි කතා කරොත් බහුහර අවශ්‍යතාවය ගත්තොත් ඇයි එන්නේ? හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. එක හේතුවක් තමයි අපි ගත්තොත් තනි වැඩසටහන යම් කොටස් එකවර ක්‍රියාත්මක කිරීම හැකියි. එම නිසා වේගවත්. නිසා ගොඩක් ඉක්මනින්
පරිගණකයේ ක්‍රියාත්මක වෙනවා තනි සකසනයකට වඩා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා කතා කරා මේ පැරලල් සමාන්තර සකසන. එතකොට සමාන්තර සැකසීම. ඊට පස්සේ තනි පරිගණකයෙන් වැඩි කටයුතු ප්‍රමාණයක් කරන්න පුළුවන් වැඩි පරිගණක. මෙන්න මේ කරුණ තමයි පුතේ අපිට වැඩිපුරම කතා බහ කරන්න තියෙන්නේ. ඇයි පුතාලා මගෙන් අහුවොත් ඇයි බහුහාර සකසන කිව්වොත්. එහෙනම් අපි කොටස් තුනක් මේක අවශ්‍ය වෙන අවස්ථා තුනක් තනි වැඩසටහනක් වුණාම අපිට මේ කොටස් එකවර ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම පුතාලට කිව්වා ත්‍රිමාන චාරුප්‍යයක් ගොඩනැගීමේදී අපි තියෙන y3 නම් අපි හිතමු අපේ සකසන 4යි නම් රූපේ කොටස් 4කට වෙන් කළේ කොටස් වෙන වෙනම මේ සකසන වල ක්‍රියාත්මක වෙන්න පුළුවන්. right. දැන් මේ දක්වා කතා කරපු කොටසේ පුතාලට අපැහැදිලි මොන හරි තියෙනවද? එහෙනම් ප්‍රධාන වශයෙන් අපි විවිධ මතකයන් සහ ඒවායි ගති ලක්ෂණ සලකා බලන්න යනවා. ප්‍රධාන වශයෙන් මතක දූරාවලිය ගැන කතා කරනවා. ඒ කියන්නේ විවිධ මතක වර්ගයන් පරිගණකයේ තුල තියෙනවා. ඒකත් මතක රෙජිස්ටර්, වාරක මතකය, ප්‍රධාන මතකය, ඊට පස්සේ ද්විතීක මතක මෙන්න මේ විදිහට මතක ගණනාවක් තියෙනවා. ඒතර ඇයි කියන දේ තමයි අපි මුලින්ම කතා බහ කරන්න යන්නේ. මම මේකේ රූපසටහනකින් පුතාලට මුලින්ම කතා බහ කරොත් මොනවද තියෙන මතක වර්ග තියෙන්නේ කියලා. හරි. ප්‍රධාන වශයෙන් මොනවද තියෙන මතක වර්ග කියන එක තමයි අපිට මුලින්ම කතා බහ කරන්න තියෙන්නේ. මේකේ මොනවද තියෙන්නේ? ප්‍රධාන මතක වර්ග. එකක් තමයි පුතාලට මම කිව්වා මතක රෙජිස්ටර් තියෙන මුලින්ම. අපේ පරිගණක මතකයේ ගත්තාම ඒ පරිගණක මතකයේ හරි මතක රෙජිස්ටර් තමයි මුලින්ම මේ මතක ගණනාවේ මතක රෙජිස්ටර් පුතාලට පින ප්‍රමාණය කුඩයි මේ රූපසටහනේ දක්වන්නේ ප්‍රමාණය කුඩයි කියන්නේ. මම කිව්වා කිලෝබයිට් ප්‍රමාණ වලින් තියෙනවා. ඊට පස්සේ වාරක මතකය එනවා. වාරක මතකයේ ප්‍රධාන වශයෙන් අපි දල වශයෙන් කියන ප්‍රධාන මතකයේ සසම්භාවී පිවිසුම් මතකයේ සහ මතක රෙජිස්ටර් අත කතා බහ කරනවා. ඒ කියන්නේ අපේ මධ්‍යම සැකසුම් ඒකකට කිසියම් දත්තයක් අවශ්‍ය වුණොත් මුලින් මෙයා බලන්නේ මතක රෙජිස්ටර් වල මේක තියනවාද කියලා. එහෙම නැත්නම් එයා යන්න ඕන ප්‍රධාන මතකයට. එහෙනම් ඒ වෙනුවට වාරක මතකයේ කියන්නේ වැඩි වේගයක් පවතින ප්‍රධාන මතකයට වැඩි පවතින තාවකාලික මතකයක් තියෙනවා වාරික මතකය කියලා අපි කියනවා. ඊළඟට ප්‍රධාන මතකයේ තියෙන. ඒතර ප්‍රධාන මතකයත් අපි දන්නවා පොතේ සීමා සහිතයි නේ. දල වශයෙන් 4 GB 8 GB වගේ තියෙන. එතකොට මේක අපි වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරොත් ප්‍රධාන මතකයත් අපිට මත වෙනවා. ඒ නිසා අපි ද්විතීක මතකය අපි පාවිච්චි කරනවා. ඒ ද්විතීක මතකයේ ඇත්තේ මේ ප්‍රමාණය සහ ධාරිතාව වැඩිවීමේ පැත්ත ගත්තොත් ඝන තත්ත්වයේ තැටි කියන්නේ ඔය SD කාඩ් අනේ වගේ පෙන් ඩ්‍රයිව්ස් වගේ ඒවා තමයි ඝන තත්ත්වයේ තැටි ඉන්නේ. ඊට පස්සේ චුම්බක තැටි අපේ දෘඩ තැටි එනවා. ප්‍රකාශ තැටි එනවා. ඊට පස්සේ චුම්බක පටිය data backups වල විශේෂයෙන් බැංකුවල වගේ තැන්වල මෙන්න මේ තාමත් magnetic tape කියන එක පාවිච්චි කරනවා. එහෙනම් අපි මේකේ උඩට යනකොට පුතාලට පේන වෙද්දී රූපසටහනේ පෙන්නලා තියෙන වේගය වැඩි. එහෙනම් අපේ චුම්බක පටියට වඩා ප්‍රකාශ තැටිය වේගවත්, ප්‍රකාශ තැටියට වඩා චුම්බක තැටිය වේගවත්, චුම්බක තැටියට වඩා ඝන තත්ත්වයේ තැටිය වේගවත්, ඝන තත්ත්වයේ තැටියට වඩා ප්‍රධාන මතකයේ වේගවත්, ප්‍රධාන මතකයට වඩා වාරික මතකයේ වේගවත්.
වාරික මතකයට වඩා මතක රෙජිස්ටර් වේකෝ. පුතලට වෙන ප්‍රමාණයේ ධාරිතාවය වැඩි වෙන අනිත් පැත්තට. ඒ කියන්නේ මතක රෙජිස්ටර් වල වඩා වැඩි මතකයක් තියෙනවා. වාරික මතකයට වඩා වැඩි මතකයක් තියෙනවා ප්‍රධාන. මෙන්න මේ විදිහ තමයි යන්නේ. එහෙනම් පුතලට පේනවා ඇති උඩ පැත්තට ගියොත් චුම්බක පටියේ ඉඳන් රෙජිස්ටර් පැත්තට ගියොත් අපි දන්නවා වේගය වැඩි වෙනවා පිරිවැය. ඒ කියන්නේ අපිට මේක මිලදී ගන්න අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය එන්න වැඩි වෙනවා. යට යද්දි මේකේ ප්‍රමාණය එහෙම නැත්නම් ධාරිතාවය එන්න වැඩි වෙනවා. වැඩි ප්‍රමාණයක් තත්ත්වයන් අපිට දැන්පත් කරන්න පුළුවන්. හරි? මේකේ යටට යනකොට මෙන්න මේක තමයි අපිට පළවෙනියම මේ දූරාවලිය ගැනදී කතා බහ කරන්න පුළුවන්. right. එහෙනම් අපි දූරාවලිය ගැන දල අවබෝධයක් ගත්තා. හරි? රෙජිස්ටර් තියෙනවා. වාරික මතක තියෙනවා. ප්‍රධාන මතක තියෙනවා. එහෙනම් ධාරිතාවය එන්න පහළට වැඩි වෙනවා. වේගය ක්‍රමයෙන් ඉහළට යද්දි වැඩි වෙනවා. ඔච්චරයි මතක තියාගන්න තියෙන්නේ. අපි මතක වර්ග ගත්තාම මතක වර්ග කිහිපයක් තියෙන එකක් තමයි මේ මම කියව తాවකාලික මතක. මේවට අපි කියනවා නශ්‍ය මතක කියලා. හරි? එහෙනම් අපි ඊළඟට කතා කරමු මේ ගැන. හරි? අපි මුලින්ම කතා කරන පුතේ නශ්‍ය මතක. මේකද ඉංග්‍රීසියෙන් කියන volatile. නශ්‍ය මතක. නශ්‍ය මතක කියලා කියන්නේ දල වශයෙන් කියු తాවකාලික මතක. ඒක තාලික මතකය. අපි කියන විදුලි සැපයීම තියෙන තුරු මේ දත්ත තැන්පත් වෙනවා.